තෙරුවන් සරණයි සියලු දෙනාම සාදුකාරයක් පවත්වමු. ශ්‍රද්ධාවන්ත ගුණගරුක කාරුණික පින්නතුනි, අද මම ධර්ම දේශනාවට මාතෘකා කරගන්නේ ඒ ලෞතර බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය ලොවට බෙදා හරමින් ඔබට පහළ වුණ ඒ දුර්ලභ වූ සංඝ රත්නය ගැන, එහෙමනම් ඒ රත්නයක් බඳු ආලෝකය ඔබ ලබන්නට පළමුවෙන් දේශනාවේ සඳහන් වූ ආකාරයට බුද්ධ රත්නය කෙරෙහි ඔබගේ ශ්‍රද්ධාව බලයක් කරගෙන, උන්වහන්සේගේ සී සද්ධර්මය ධම්ම රත්නය කෙරෙහි ඒ ශ්‍රද්ධා බලයක් කරගෙන, ඒ වගේම උන්වහන්සේගේ ශ්‍රාවක සංඝ කෙරෙහි ශ්‍රද්ධාව බලයක් කරගෙන ඔබ ලැබූ දුර්ලභ වූ මේ උතුම් මනුස්සත් භවයෙන් උතුම් ඵල ප්‍රයෝජන ගන්නට මේ තුන්වැනි ධර්ම දේශනාව මේ මහා සංඝ රත්නය කෙරෙහි ඔබ විසින් ඇති කර ගන්නට ඕන කරන ශ්‍රද්ධාව, ශ්‍රද්ධා බලය ඔබට පසක් කර දීමක්. එමනම් පින්නතුනි, අපි බලමු ඒ ශාස්ත්‍රවරයන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා බිහිවීම, ඒ සංඝ රත්නයේ උපත කුමක්ද යන්න ඔබ බොහෝ සෙයින්ම දන්න කාරණාවක්. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා කියන එක. නමුත් පින්නතුනි, බුදුරජාණන් වහන්සේගේ මේ ශ්‍රාවක සංඝයා උන්වහන්සේගේ ගෝලයන්, ශිෂ්‍යයන් බවට පත්වෙන්නට ඒ ශිෂ්‍ය දර හිතක් තිබෙන්න ඕනේ. ගෝලදර හිතක් තිබෙන අය. එහෙමනම් පින්නතුනි, අපි මෙහි පහළවීම බලමු. එදා බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ ශ්‍රී අත්ලයෙන් එව මෙම ශාසනයේ හැසිරව බ්‍රහ්මචාරීව හැසිරව කියන ආමන්ත්‍රණය කරද්දී 60 වයස්ගත ප්‍රඥාව ඇති, ඒ වගේම මාර්ගඵල වශයෙන් රහත් බව ඇති, ඒ රහත් බව ලැබී උන්වහන්සේගේ ඒ ශාස්ත්‍ර ධර්මයේ වැළඳගත්තා. උන්වහන්සේව පිළිගත්තා. පින්නතුනි, ඒ ශාස්ත්‍රවරයන් වහන්සේ ශ්‍රී අත්ලයින් උරමතින් තිබුණු සිවුර, ඒ බිහිවුණු උපසපන් භික්ෂුන් වහන්සේ තවත් ගෝල නමක් බිහි කළා. සරියුත්, මොගලන්, ආනන්ද, නන්ද, රාහුල කියන මේ අවිච්ඡින්නව නොකඩන දන්වැලක් වගේ පැවතගෙන ඉන්න මහා සංඝ රත්නයයි. මේට පින්නතුනි තව කියනවා චීවර පරම්පරාවෙන් පැවතගෙන ඉන්න අවිච්ඡින්න වූ මහා සංඝ රත්නය. පින්නතුනි, මේට බුදුරජාණන් වහන්සේ ජීවමානයි. පුඤ්ඤක්ඛිතං අනුත්තරක්ඛෝ පුඤ්ඤේ කෙතෙහි අනුත්තරත්වය මේ මහා සංඝ රත්නයයි. එහෙමනම් පින්නතුනි,
ඔබගේ කෙතේ වපුරන බීජය ශ්‍රද්ධාවයි. අන්නේ ශ්‍රද්ධාව තමයි අපි පන්සලට ගියත් වෙහෙරට විහාරයට ගියත් අපි කරන වන්දනාවකත් දන් පූජාවකත් අපි තුල ඇති කර ගන්න ඕනේ. පින්නතුනි විශේෂයෙන්ම මහා සංඝ රත්නය ඒ බුදුන් ජීවමාන කොට උන්වහන්සේගේ බුද්ධ ශරීර ස්පර්ශයෙන් බිහි වුණ නොකඩන දන්වලක් වගේ අවිච්ඡින්නව පැවතිගෙන එන මේ මහා සංඝරුවන පරාමර්ශණය කරගෙන ඔබ යම් දනක් පූජා කරයිද, ඔබ වැඳුමක් වඳීද, ඔබ ශ්‍රද්ධා සිතක් පහළ කර ගනීද, එහි ආනිසංස මෙච්චරයි මෙපමණයි කියලා නිම කරන්න බෑ. එහෙමනම් පින්නතුනි මේ ශාස්ත්‍ර මහා සංඝ රත්නයේ නැත්තම් ඔබට ඒ ශාස්ත්‍ර වරයන් වහන්සේ අනවිදි සංසාරේ හොඳයි කියන වචනය නැවත පෙන්වලා දෙන්න කෙනෙක් නැති වෙනවා. පින්නතුනි ඔබට ඒ වචනේ සංසාරේ බොහෝ පව් අකුසල් කරලා ආපු නිසාම අමතක වෙලා. අන්නේ මතක් කර දීමට ශාස්ත්‍ර ධර්මයක් ජීවමානයි. ඒ මතක් කර දීමට ශාස්ත්‍ර මහා සංඝ රත්නය ජීවමානයි. එහෙමනම් පින්නතුනි අන්න ඒ මතක් කර දීම උදෙසා ඔබට පින් වැඩිවීමට, උපන් කුසල් උපදවීමට, නෝපන් කුසල් උපදවීමට ඔබට වීරිය වඩන්ට මහා ධම්ම රත්නයක්, මහා සංඝ රත්නයක්, ඒ බුද්ධ මහා රත්නයක් වැඩ ඉන්නවා. එහෙමනම් පින්නතුනි ඒ අවිච්ඡින්නව පැවතගෙන එන මහා සංඝ පරපුරට යම් කුල දරුවෙක් ගිහි ගෝත්‍රයෙන් මිදලා පැවිදි ගෝත්‍රයට ආහාම උන්වහන්සේගේ ජීවිතය බුදුන්ට පූජා කළ, සිතුවිලි බුදුන්ට පූජා කළ ආත්ම භවයක් බවට පරිවර්තනය වෙනවා. එහෙමනම් පින්නතුනි එදා ඒ මහා සංඝ රත්නයට ඇතුළු බුදුරජාණන් වහන්සේගේ ඒ සම්බුද්ධ මාලිගාවට ළඟින්ම හිටියේ, ළඟින් ඉන්න පින තිබුණේ අනවිදි සංසාරේ පින් ටිකෙන් ටික පූර්ණණය කරලා බුදු කෙනෙක් පිටුපසින් යන බුදු කැලක් කියලා බිහි වුණා. අන්න ඒ රහත් බව ලබන්ට ගිය, මාර්ගඵල ලබන්ට ගිය අන්නේ බුදු කැල එදා පැවිදව එදා රහත් බව ලැබුවා. උන්වහන්සේ ආයත පමණක් රහත් බව ලබන්ට ධර්මයේ එතනින් අවසාන කරේ නැහැ. ඉන්පසු මුළු මහා ලෝක සත්වයාටම රහත් බව ලබන්ට, මාර්ගඵල ලබන්ට, විමුක්ති ඥාන දර්ශන අවබෝධ කරගන්නට පින්නතුනි ශාස්ත්‍ර ධර්මයේ තුල බලයක් පිහිටෙව්වා. ඒ තමයි භික්ෂු භික්ෂුණී, උපාසක උපාසිකාවන්. එහෙමනම් මේ අතර පැවිදි ප්‍රවෘජ්ජාවෙන් බ්‍රහ්මචාරීව හැසිරව මෙන්න මේ බ්‍රහ්මචාරී ජීවිතයෙන් රාගය දුරු වෙන, ද්වේෂය දුරු වෙන, මෝහය, ඊර්ෂ්‍යා, වෛර දුරු වෙන ජීවිතාන්තරයක් සකස් කළා. එහෙමනම් පින්නතුනි උන්වහන්සේට එතනදී යම් කෙනෙක් සිල් පිරුවොත් මේ මනුස්ස භවයේ සංසාර ගමන දුක්ඛිත තැන් වලින් නිදහස් වෙනවා. අන්න ඒ නිසා සිල් පිරීමේ වැඩපිළිවෙලක් විදිහට උන්වහන්සේ මෙන්න මේ ආසා තෘෂ්ණා වලින් මිදිලා බ්‍රහ්මචාරීව ජීවත්ව ශරීර බුදු ගුණයට, සිතුවිලි බුදු ගුණයට පූජා කරලා
ඔබද මගඵල පසක් කරමින් අන් අයටද මගඵල පසක් කරගන්නට උන්වහන්සේ මහා සංඝයාටම බැඳුණු ධම්මරත්නයත් ධම්මරත්නයට බැඳුණු ඒ මහා බුද්ධ රත්නයත් මේ තුන් රත්නයම එකින් එක වෙනස් නොවන ආකාරයෙන් මේ ධර්මය ආශ්චර්යමත් අద్භූතමත් රහත් බවත් ලබලා තියෙනවා. මේ තුනුරුවන් රහත් බව ලබමින් මේ තුනුරුවන් නොකඩමින් අදටත් පින්නතුනි බුද්ධ රත්නයේ ළඟම ධම්ම රත්නයත් ධම්ම රත්නයේ ළඟ සංඝ රත්නයත් වැඩ ඉන්නවා දිස්වමාන වෙනවා. එහෙමනම් පින්නතුනි මේ තුන් රත්නය කිසිම කෙනෙකුට වෙනස් කරන්නට පුළුවන් කමක් නැහැ. ඔබ ඒ රත්න තුරෙන් එළිය බලන්ට පන්සලට එනවා ඇති, විහෙරට විහාරයට යනවා ඇති. පින්නතුනි තුන් රත්නය වෙනස් වෙන්නේ නැති. ඔබ යට වන්දනාවක් කරලා වත් පිළිවිතක් කරලා දන්පැන් පූජා කරලා ඔබගේ සංසාර ආත්භවයේ රාගය දුරු වෙන වෙලාවක, මෝහය දුරු වෙන වෙලාවක, ඊර්ෂ්‍යා වෛර ක්‍රෝධ දුරු වෙන වෙලාවක ඔබට මේ සසර ආත්භවයේ යන වෙලාවක ගිහි ගෝත්‍රයෙන් මිදලා පැවිදි ප්‍රවෘජ්ජහා ගෝත්‍රයට බ්‍රහ්මචාරීව හැසිරව රාගයේ දුරු චරිතයක්, ද්වේෂයේ දුරු ජීවිතයක්, මෝහය ඊර්ෂ්‍යා වෛර නැති ජීවිත ආත්මයක් ලැබෙන්න ඔබට මහා පින් කර ගන්නට පුළුවන්. ඒකමයි පින්නතුනි බුද්ධ රත්නයේ වටින්නේ, ධම්ම රත්නයේ වටින්නේ, මහා සංඝ රත්නයේ වටින්නේ. එහෙමනම් පින්නතුනි මහා සංඝ රත්නය කියන්නේ බුදුන්ගෙන් ආශිර්වාද ලැබ බුදුන් වහන්සේගේ ශ්‍රී අත්ලයෙන් හිස පිරිමැදපු උන්වහන්සේගේ ගුරු වචනයට කීකරුණ උන්වහන්සේට උපස්ථාන කරපු මහා සංඝරුවනයි. එමනම් උන්වහන්සේ ඒ ගෝල ශිෂ්‍යවරයන් වහන්සේලාට කොතනකවත් මග වරදින්ට දේශනා කළේ නැහැ. පින්නතුනි මේ මහා සංඝ රත්නය බිහි වුණේ උන්වහන්සේගේ ඒ උතුම් බලය, ශක්තිය, විශ්වාසය නිසායි. පින්නතුනි උන්වහන්සේ පොරොප්පු සිවුර ස්පර්ශ වුණ, උන්වහන්සේ දන් වළඳපු පාත්‍රයේ ස්පර්ශ වුණ, උන්වහන්සේගේ සයනේ ස්පර්ශ වුණ, උන්වහන්සේගේ ගඳ කුටියේ ස්පර්ශ වුණ මහා සංඝ රත්නයයි ඔබට ලැබිලා තිබෙන්නේ. එමනම් පින්නතුනි ඒ මහා සංඝ රත්නය බුදුන් වහන්සේගේ ඒ සද්වර්ණ රශ්මි මාලාවෙන් පිදුම් ලැබුවා. උන්වහන්සේගේ පාද ස්පර්ශයෙන් පිදුම් ලැබුවා. එහෙමනම් පින්නතුනි උන්වහන්සේගේ ගුණයෙන් පිදුම්ලත් මේ මහා සංඝ රත්නයේට ඔබ ශ්‍රද්ධාව ඇති කරගෙන, ඒ ශ්‍රද්ධාව බලයක් කරගෙන සොරෙකුට, සතුරෙකුට, ගින්නකට, වැස්සකට විනාශ ස්වභාවයට පත් නොවෙන්නට තරම් ඔබගේ සිතයට ඔබ ඇති කරගත යුතුයි. එමනම් පින්නතුනි ඒ විදිහට බිහි වුණු මහා සංඝ රත්නය ඔබට සංසාරේ මොකක්ද පිනකට හමු වුණා වෙනවා. එහෙමනම් මේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන් යන මේ සිව්වණක් පිරිස බිහි වෙනකන් මේ ශාසනයේ ජීවමානයි. එදා ශාස්ත්‍රවරයන් බාර දුන්න මේ උතුම් ශාසනයේ පින්නතුනි ඔබ අප කුල ගෝත්‍රයෙන් මිදී පැවිදව ලබලා ඒ ශාස්ත්‍රවරයන් වහන්සේට ජීවිතය පූජා කරනි. ඒ වගේම ශරීර පූජාව කරලා ශාස්ත්‍රවරයන් වහන්සේ බාර දුන්න ඒ මහා ධර්මස්කන්ධය ආරක්ෂා කරගෙන ජීවිත පූජාවෙන් අපි පින්නතුනි බොහෝ කාලයක් ඉපදුනා, මැරුණා, ඉපදුනා, මරණයටපත් වුණා.
ලැබූ මනුස්ස ජීවිතයවත් ඒ ශාස්ත්‍රවරයන් වහන්සේට පූජා කරලා ඊළඟ මේ මනුස්ස ශරීරය දාලා යද්දී ඊළඟ අපිට ආත්මයක් ලැබේවි. මෙත් භවයේ නිවන් දකින්න බැරි වුණොත් පින්නතුනි අපිට සසර ගමනට අපි පින් දහම් කරලා තියෙන්න ඕනේ. වතපිලිවෙත කරලා තියෙන්න ඕනේ. මේ ශාස්ත්‍ර ධර්මයට ගෞරවයක් තියෙන්න ඕනේ. තුනුරුවන් කෙරෙහි සද්ධාාවක්, ඒ සද්ධාව නොකඩෙන බලයක් කරගෙන තියෙන්න ඕනේ. එහෙමනම් පින්නතුනි යමෙක් නිවසින් මේ ගිහි ගෝත්‍රයෙන් මම මිදිලා මේ සියලුම ආසාවන් වලින් මිදිලා ඊවට කඩුල්ල පයින්ව තරම් සරණාගමනයක් පින්නතුනි ලොවේ කිසිත් නොමැති බව දේශනාවේ සඳහන්. නිවසේ ගිහි බැඳි එපාමට ගිහි සම්පත් එපාමට කියලා බලන්න පින්නතුනි කොයි කාටවත් ඒ කඩුල්ල පයින්ට පුළුවන්කමක් නැහැ. පුංචි දරුවෙක් වුවත් ඔස් මහත් කෙනෙක් වුවත් පින්නතුනි සසර පුරුද්දක් තියෙන්නටම ඕනේ. ශාස්ත්‍රවරයන් බිහි වුණ කලක ශාස්ත්‍ර ධර්මයේ තිබුණ කලක ඒ සිවුර සලුව දරාගෙන තියෙන්න ඕනේ. පින්නතුනි මේ සලු දැරීම හැමෝටම කරන්න පුළුවන්කමක් නැහැ. රාජ සලු දැරීම, දේව සලු දැරීම, ඒ වගේම සිවුරු සලු දැරීම, උතුරු සලු දැරීම ආදී කොට පින්නතුනි මේ සලු පැළඳීම පින්නතුනි පින් කර අයට පමණයි. එහෙමනම් ඒ සලු පැළඳ පුරුද්දෙන් කසාවත පැළඳ අර රන් රිදී මුතු මැණික් ගල්ලොපු සියලුම සීලපට සීල ඉවත් කළ කසාවත සීලය ඒ සිවුරු සලුව පින්නතුනි කසාවත කහට වස්ත්‍රයේ පැළඳ මහාන වීම මහා වනයේකට ඇතුල් වීම ඒ බ්‍රහ්මචාරීව හැසිරව කියන ඒ උතුම් බුදු වදන පිළිගත් නෙතතිම්ම ජීවිතය පූජා කරපු නෙතතිම්ම සිතවිලි පූජා කරපු මේ මහා සංඝ රත්නය කෙරෙහි ඔබ සෙස්සන් විදිහට ඔබේට සද්ධාව බලයක් කරගත යුතුයි. පින්නතුනි ඔබ නිවසේ කෘතඥව වාසය කළත් ඔබ වැඩි සීලයකට උපස්ථාන කරන්නට ඔබගේ කාලය ඉතිරි කරගත යුතුයි. පන්සිල් වල ඉඳන් අටසිල් රකින්න පුළුවන් නම් පන්සිල් වල ඉන්න කෙනෙක් ඇවිල්ලා අටසීලයේ රැකපු කෙනෙකුට උපස්ථාන කරොත් ඔබ වැඩි සීලයකට උපස්ථාන කරා වෙනවා. තමන්ගේ ආදරණීය අම්මා මුළු ශරීරයේම වැහැරිලා වියලිලා ලෙඩ වෙලා මේ බවට පත් උනේ මේ දරුව පෝෂණය කරන්නට වතපිට දීපල වවන්ට ඒ අම්මා තාත්තා හැමදාම නිවිසි තියාගෙන ඔබ වැඩ ගන්නවා නම් ඒ අම්මා තාත්තව නිදහස් කරන්නට නිදහස් කරලා පන්සල විහෙර විහාරයට යවලා සිල් සමාදන් කරවලා ඔබ අර අම්මාට ගෙදරින් දුන්න පිනිල් වෙච්ච අවසාන වෙච්ච බත් කට නෙමෙයි නැවුම් අලුත් පිරිසිදු බත් පතක් දානයක් විදිහට පූජා කරලා වැඩි සීලයක් ගත්ත මොහොතක අම්මාට උපස්ථාන කරලා ඔබ ඒ සීලයට අනුමෝදන් වන්ට. අන්න ඒ වගේ යට සිල් ගත්ත උපාසක උපාසිකාවන් දසසිල් සාමණේර භික්ෂුන් වහන්සේලාට උපසපන් භික්ෂුන් වහන්සේලාට කෝටියක්ද සංවර සීල දරාගත් ඒ භික්ෂු මහා සංඝයාටද උපස්ථාන කළ යුතුයි. අන්න එතකොට පින්නතුනි ඔබට පින් පෙරෙනවා. ඔබත් හැමදාම පන්සිල් වල නෙමෙයි ඔබත් සයසිල් සත්සිල් අටසිල් නවසිල් දසසිල් සියක් සිල් කෝටියක් සංවර සිල් කියන අන්නේ තැනට යන්ට ඔබ පුරන්නට ඕනේ. ඔබ වතපිලිවෙත පුරන්නට ඕනේ. ඊට උපස්ථාන කරන්නටම ඕනේ. එහෙමනම් ඔබට කවදා හරි බුදු කෙනෙක්ගේ ඒ දසදහසක් කෝටි සංඛ්‍යාත ගුණනින් ගණනින් කරන්නට බැරි සීලවන්ත කෙනෙකුට සීලවන්ත බුද්ධ කියන උත්තමයාට දම්පිඩක් පූජා කරන්නට
ඔබ ඒ තරම්ම මහා පිනක් පුරුදු කරන්න ඕනේ. පසේ බුදුවරයන් වහන්සේ කෙනෙකුට දන් දෙන්න ඔබ කොච්චරනම් දුර ඇද්ද? මහරහත් වහන්සේ කෙනෙකුට දන් පූජා කරන්නට වත් පිළිවෙත් කරන්නට උන්වහන්සේගේ ගඳ කිලියක් පිරිසිදු කරන්නට ඔබ කොච්චරනම් දුර ඇද්ද? ඒ වගේම මගපලලාභියෙක්ගේ රහත් උත්තමයෙක්ගේ ප්‍රඥාවන්තයෙක්ගේ පින්නතුනි ඔබ ඒට උපස්ථාන කරමින් ඔබද එය ප්‍රාර්ථනා කරමින් මේ මහා සංඝරත්නය ශාසනයේ මහා සංඝරත්නයෙන් පැවතගෙන එන ඒ බුදුපසේ බුදු මහරහත් කියන බුදුන් වහන්සේ ඇරුණකොට පසේ බුදුවරයන් වහන්සේ ඇරුණකොට මහරහත් වහන්සේවත් රහත් බව ලැබපු මාර්ගඵල ලැබූ කෙනෙක් ඔබට දේශනාවේ සඳහන් කරනවා කිසිම ඉරියව්වකින් ලපයකින්වත් වෙනසක් කො හිතන්නට පෙනෙන්නට නැහැ කියලා. හැබැයි යම් කෙනෙක් ඒ මාර්ගඵල ලැබපු කෙනෙක් පමණයි ඒ මාර්ගඵල ලැබපු අයෙක්ව අඳුරන්නේ. එමනම් පින්නතුනි ඔබ ඒ විද්‍යාවක් ලෙසින් මිරිඟුවේ යානට නෙවෙයි පින්නතුනි ඔබට තියෙන්නේ ඒ ශාස්ත්‍ර ධර්මයේ වැළඳ ගන්නට. අන්න එතකොට පුළුවන්කම ලැබෙනවා එදා බුදු පියාණන් වහන්සේ දේශනා කළේ මා දිහා බලන්නට මගේ ධර්මයේ දිහා බලන්නට මා එතන ඔබට දිස්සමාන වෙනවා ඇති. එහෙමනම් පින්නතුනි ඒ ශාස්ත්‍රවරයන් වහන්සේගේ සී සද්ධර්මයේ වැළඳගත් මේ මහා සංඝරත්නය ඔබ අපාත් ඔබ අතරම ඉපද හරියට නෙළුම් මල මඩ රොල්ලෙහිද මඩ වලින් පිරිසුදු වෙලා පැන් වලින් විකසිත වෙලා සුවඳ හමනවා සීම ඔබගේ කුල නිවිසීම උපදෙලා කුල දරුවෙක් ලෙසින් කෙලිලොල් කාලයක් ගත කරමින් මොකක්ද සසර පිනකට පැවිද්ද ප්‍රවෘජ්ජාව බුදු පියාණන් වහන්සේගේ බුද්ධ පුත්‍රයෙක් වන්නට තරම් වාසනා ශක්තියක් පහළ වුණා. එවැනි බුද්ධ පුත්‍ර සෑම කෙනෙකුටම ඔබ රත්නයක් ආකාරයෙන් දුර ඈත ඉඳන් පසකලා පසක් හිඳව ඔබ වන්දනා කළ යුතුයි වත් පිළිවෙත කළ යුතුයි. අන්නේ මහා සංඝරත්නය කෙරෙහි ඔබ දයානුකම්පාවෙන් ගෞරවයෙන් යුතුව ඔබට පින් පුරවා ගැනීමට ඒ පුණ්‍යෝකිතේ අනුත්තරත්වය ඔබේ ගෘහ ජීවිතයේ එහෙම නැත්නම් ඔබේ තුතජන රාග දේශ මොහ ඊර්ෂ්‍යා වෛර ක්‍රෝධ මාන්න ජීවිතේ රාගේ නැති සිතවිල්ලක් ද්වේෂේ නැති සිතවිල්ලක් මොහ ඊර්ෂ්‍යා වෛර සිතවිල්ලක් නැති ශාස්ත්‍ර ධර්මයේ ඔබගේ ජීවිතයට ගන්නට පින්නතුනි ඔබට මුදල් තියෙනවා නම් ඔබට වතු පිටි තියෙනවා නම් ඔබට දරුවෝ ඉන්නවා නම් භවභෝග සම්පත් තියෙනවා නම් ඔබට නිවසේ ජීවත් වන්න පුළුවන්. එහෙමනම් පන්සල වේර විහාරයේ ඔබ ඇතුල් කරගත්තේ ඇයි? පින්නතුනි කර්ම සහ කර්මඵලයේ විශ්වාස කරන නිසා. මෙයත් භවෙන් තවත් භවයකට ඔබට යන්නට වෙන නිසා. පින්නතුනි දිනක් බුදුරජාණන් වහන්සේ ඇතුළු කොට මහා සංඝරත්නයේ වඩිනවා. අන්ධ අම්මා කෙනෙක් බුදුන් වහන්සේ වඩින මග එහා පැත්ත පනින්නට බලාගෙන ඉන්නවා. යන්ද අම්මා දකින ආනන්ද හාමුදුරුවෝ ඉක්මනට දිව ගිහිල්ලා යම්මට කියනවා මෑණියනි ඔබ ඉදිරියෙන් මේ වෙලාවේ මේ වැඩ ඉන්නේ භාග්‍යතුන් වහන්සේ තුන් ලෝකෙට අධිපති උත්තමයන් වහන්සේ වැඩ ඉන්නවා. ඒ උන්වහන්සේට අම්මේ සාදුකාරයක් දෙන්න ආරම්මට සද්ධාව මොදුන්පත් කුණා. බුදුන් වහන්සේ නිතර දකින්ට නැති වුණත් උන්වහන්සේගේ ධර්මය අහන්න බැරි වුණත් ලෙඩ වූ රෝගාතුර වූ මරණාසන්න හිටපු අම්මා සද්ධාව හේතු කරගෙන අර බුදුන් වහන්සේගේ පැත්ත හිසහරවමින් යාන්තම් දකපු ආලෝකයට අම්මා නෙතතිම්ම වන්දනා කළා. අන්නේ පසන්සිත දෙව් බඹට ගියා කියලා සඳහන් කරනවා. එහෙමනම් පින්නතුනි ඒ අම්මා බැරි වෙලාවත් ඒ බුදුන් වඩින මගින් නැමැතිව වෙන තැනකින් ගිහිල්ලා අම්මා රාගයේ ඇතුව මරණයටපත් වුණා නම් ඒ වෙලාවේ
අවීති මහා නරකයට දුකකට යන්න තිබුණා. සත්ව තිරිසංගත ආත්මික උපදින්න තිබුණා. ඒ අම්මා ද්වේෂයෙන් තුවාල ඒ මහලු ජීවිතේ ඒ දුක්ඛිත සිතුවිල්ලේ ද්වේෂයෙන් මියදුනා නම් අම්මා ඒ මෑණියෝ හතර අපායට යන්න තිබුණා. දුක්ඛිත තැන්වල ඉපදෙන්න තිබුණා. ඒ මෑණියෝ මෝහයෙන් ඊර්ෂ්‍යාවෙන් වෛර ක්‍රෝධයෙන් ඒ අවස්ථාව ගත වුණා නම් ඒ මෑණියන්ට අර බුදු කෙනෙක් දැක යාලෝකයේ දැක සද්වර්ණ ආලෝකයේ රශ්මිය දැක ඒ අම්මා ලැබපු දෙව් මිනිස් දෙක තියේ නවතින්න පුළුවන්කම. පින්නතුනි අපිත් අපේ ජීවිතයේ තුනුරුවන් අවබෝධ තුනුරුවන් සරණ ගිහින් තුනුරුවන් ක්‍රේහි නොකරන සද්ධාව බලයක් කරගෙන ඔබ යන්නේන ගමන් ඔබ කරන කතා කරන තැන ඔබ බුදුගුණයම සිහිපත් කරගෙන ජීවිතය අනිත්‍ය මරණය නිට්ටය වූ මේ අස්තීර කයින් ඔබ යම් කිසි අවස්ථාවක එදා අර මෑණියන් බැරි වෙලාවත් ඒ බුදුන් නොදක රාගයෙන් මියදුනා නම් දුක්ඛිත ජීවිත ගත වෙන්න තිබුණා. අපිත් පින්නතුනි කොතන මියදේද දන්නේ නැහැ. ඒ මියදෙන වෙලාවේ අපිට රාගය ඉස්මතු වුණා නම් අපි රාගයට අපේ සිටිවිල්ල හැටියට දුක්ඛිත තැන්වල උපදිනවා. ඒ වෙලාවේ දේශයේ මුදුන් වෙලා තිබුණොත් අපි දේශයට අනුව අපි දුක්ඛිත තැන්වල උපදිනවා. ඒ වෙලාවක මෝහය, ඊර්ෂ්‍යාව, වෛර, ක්‍රෝධ, මාන සිටිවිල්ලක් ඇති වෙලා තිබුණොත් අපි ඒ තැන්වල උපදිනවා. පින්නතුනි සතර අපායට ගියොත් අපිට නැවත එන්න පුළුවන් කමක් නැහැ. එහෙමනම් පින්නතුනි ඔබට මේ දුර්ලභ මාණික්‍ය තුනක් තිබෙනවා. ලැබිච්ච මනුස්ස ජීවිතයෙන් දුවන සංසාර අඳුරින් ආලෝකයක් ලබන්ට මේ උතුම් බුද්ධ රත්නේ, ධම්ම රත්නේ, සංඝ රත්නේ කියන ත්‍රිවිධ රත්නේ එළිය ආලෝකයේ ආශිර්වාදයේ ලැබේවා. එහෙමනම් පින්නතුනි මාද සද්ධම්ම පියවර පළවෙනි දේශනාවෙන් ශාස්ත්‍රවරයන් කෙරෙහි ඔබ ශ්‍රද්ධාව බලයක් කරගෙන දෙවෙනි දේශනාවෙන් ඔබ මහා ඒ ශාස්ත්‍ර ධර්මයේ කෙරෙහි ශ්‍රද්ධාව බලයක් කරගෙන තෙවන ධර්ම දේශනාවෙන් මේ මහා සංඝ රත්නයේ කෙරෙහි ශ්‍රද්ධාව බලයක් කරගෙන ඔබ ඊට උපස්ථාන කරද්දී ඔබ ඊට වන්දනා කරද්දී ඔබ ඊට වත් පිළිවෙත් කරද්දී ඔබ කොහොමද ශ්‍රද්ධාවෙන් කරන්නේ? ඔබ කොහොමද ශ්‍රද්ධාවෙන් මඟඵල ලබන්නේ කියන කාරණාව මෙන්නදී දේශනා කරන්නේ ඔබට පළ කරන මේ ධර්ම දේශනාවලින් ඔබට ශ්‍රවණය කරන්නට පුළුවන්. එහෙමනම් අපි ශ්‍රද්ධාවෙන් ආරම්භ කරගත්ත මේ ශාස්ත්‍ර ධර්මයෙන් මඟඵල ලබන්නට ඔබට මේ උතුම් දේශනා මාලාවන් හේතු වේවා, වාසනාව වේවා, උතුම් පාරමී ධර්මයක්ම වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා ලැබමු.